समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स කාරුණික ශ්‍රද්ධාකාමී පිංගතුනි මේ සන්ධ්‍යායාමෙත් ඔබ බුද්ධ පුතුන් පිටුව සමග මුහුණු පොත සමග එකතු වෙලා සිටින්නේ සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අරමුණ අභිලාෂය ඇතුව. අද මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන ලෙස අපට ආරාධනා කටයුතු සිද්ධ කළේ ඒ දායකත්වය අරගෙන කටයුතු කරන ප්‍රංශයේ ජීවත් වෙන අසංග තෙන්නකෝන් මැතිතුමත් චමිලා තෙන්නකෝන් මැතිණියත් ඒ දෙපළ විවාහ ජීවිතයට පත් වෙලා අවුරුදු 25ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන දරුවෝ තුන් දෙනාට ආශිර්වාද කරන්නත් දෙන්නගෙම සුජීවත්ව සිටින ආදරණීය අම්මලා දෙන්නට ආශිර්වාද කරන්නත් අභාවයට පත්වෙච්ච ලායනල් තෙන්නකෝන් සහ රංජිත් මාන්නප්පෙරුම කියන ආදරණීය තාත්තලා දෙන්නට පින් අනුමෝදන් කරන්නට ලෝකවාසීන්ට මේ පවතින රෝග බිය දුරු වේවා කියන ප්‍රාර්ථනාව වගේම ඔබ හැම දෙනාටමත් ආශිර්වාද සිද්ධ කරමින් තමයි අද මේ උතුම් පින්කමේ දායකත්වය ගන්න චමිලා තෙන්නකෝන් මැතිණියත් අසංග තෙන්නකෝන් මැතිතුමත් මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. ඉතින් එයත් කරපු ඉල්ලීම අනුව අද මේ උතුම් පුණ්‍ය කර්මයේදී අපි අපේක්ෂා කරනවා මහා මංගල සූත්‍රය අසුරු කරගත්තු දේශනාවලියේ තව එක මංගල ධර්මයක් සමහර විට මංගල ධර්ම දෙකක් පිළිබඳව අද සාකච්ඡා කරන්නට අපි අපේක්ෂා කරනවා. පහුගිය දිනක අපි ධර්මානුශාසනාවේදී සාකච්ඡා කරපු ඒ උතුම් ගාථා ධර්මයේ තුල තව එක මංගල ධර්මයක් සඳහන් වෙනවා ඥාතකානංච සංඝහෝ ඊළඟට අනවජ්ජානි කම්මානි කියලා. ඥාතකානංච සංඝහෝ දැන් මේ ලෞකික ගෘහස්ත ජීවිත ගත කරන අයගේ ඒ ගෘහස්ත ජීවිත වඩා යහපත් කරගන්නට වඩා සැනසිලිදායක කරගන්න තමයි මේ මහා මංගල සූත්‍රය ඇසුරු කරගත්තු දේශනා මාලාව අප සිද්ධ කරන්නේ. තමන්ගේ පරම්පරාවට සම්බන්ධ අය සමග අපේ බුදුරජාණන් වහන්සේ ඥාතීත්වය ගැන පරම අදහසක් උපරිම අදහසක් දේශනා කළා තියෙනවා. ඒ තමයි විශ්වාසා පරමා ඥාති. උතුම්ම ඥාතීත්වය නම් කුමක්ද? විශ්වාසය, පැහැදීම, ශ්‍රද්ධාව එය තමයි ඥාතීත්වයේ උපරිමය ලෙස බුදුදහම යෝජනා කරන්නේ. පරම ඥාතීත්වය, උතුම්ම ඥාතීත්වය, ඉහළම ඥාතීත්වය නම් කුමක්ද? විශ්වාසය. කෙනෙකුට තව කෙනෙකු ගැන තිබෙන විශ්වාසය තමයි පරම නෑකම. එතකොට ඒක නෛතික ඥාතීත්වය ඉක්මවාගෙන ඒ වගේම ලේ මත හටගත්තු ඥාතීත්වය ඉක්මවාගෙන ඉදිරියට යනවා විශ්වාසය මත පදනම් වෙච්ච ඥාතීත්වය කියන එක තමයි නෑකම කියන එක තමයි තථාගත ධර්මයේ
මූලික වශයෙන් අවධාරණය කරලා තියෙන්නේ. හැබැයි එහෙම දේශනා කරලා තිබුණට බුදුරජාණන් වහන්සේ මෙතන ඥාතකානංච සංඝහෝ කියන මංගල ධර්මයේ පිළිබඳව විග්‍රහ කරද්දී අර්ථකථනය කරන්නේ කුමක්ද? එවැනි විශ්වාසවන්තකම මත හෝ එහෙම නැත්නම් තවත් විදියකින් ගත්තොත් ඥාතිත්වය මත හෝ තවත් විදියකින් ගත්තොත් මේ ලේ ඥාතිත්වය මත හෝ නැත්නම් නෛතික ඥාතිත්වයක් මත හෝ ඇති වෙච්ච නෑකමක් තියනවද? අන්න ඒ නෑකම ඒ ඥාතිත්වය භාග්‍යවතුන් වහන්සේ එය ගෞරවනීයව පවත්වාගෙන යන්නට කියන එක අවධාරණය කරලා තියෙනවා. පංච බලි සම්බන්ධව තථාගත ධර්මයේ තිබෙනවා. එහිදී රාජ බලි, ඥාති බලි, අතිථි බලි, උබ්බපේත බලි, දේවතා බලි මේ විදියට තමන් හම්බ කරන ධනය තමන් පරිභෝජනය කරද්දී සිද්ධ කළ යුතු ප්‍රධානයන් නැත්නම් පූජාවන් පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් අපට ධර්මයේ දක්නට ලැබෙනවා. ඒ බලි කියන නාමය එකල පාවිච්චි කරපු සම්ප්‍රදායික වචනයක්. නමුත් එයින් අදහස් කළේ එක් අය වෙනුවෙන් ඉෂ්ට විය යුතු යුතුයකම් තියෙනවා කියන එක. එක් අය වෙනුවෙන් ඉෂ්ට කළ යුතු වගකීම් කොටසක් තිබෙනවා කියන එක. එතකොට රජ වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, ආගන්තුකයෝ වෙනුවෙන්, ඊළඟට ආගම ධර්මය වෙනුවෙන්, ඊළඟට මියගිය ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් මේ ආදී වශයෙන් ගත්තම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා විවිධ ආකාරයේ උපස්ථානයන්, උපකාරයන්, සංග්‍රහයන්, ප්‍රදානයන් කරන්නට පිරිස් ඉන්නවා. ඒ අතර එක පිරිසක් ලෙස උන්වහන්සේ අවධාරණය කරලා තිබෙනවා ඥාතීන්. විශ්වසනීයත්වය මත හෝ ලේ ඥාතිත්වය මත හෝ ලේ සම්බන්ධකම් මත හෝ එහෙම නැත්නම් නීතියෙන් ඥාතිත්වයන් ඇති වෙලා තියෙනවා. දැන් උදාහරණයක්, විවාහ වෙච්ච කෙනෙකුට තමන්ගේ බිරිඳට ඥාතිත්වය හැදෙන්නේ නෛතිකව. ඇය අම්මට තාත්තට ඥාතිත්වයක් හැදෙන්නේ නීතිය නිසා. නීතියෙන් ඔවුන් දෙන්න එකතු වෙච්ච නිසා. ඊළඟට ඔවුන්ගේ පරම්පරාවේ අයත් එක්ක ගොඩනැගෙන ඥාතිත්වය එහෙමයි. හැබැයි තමන්ගේ මව්පිය තමන්ගේ මව්පිය පාර්ශවයේ අම්මගේ පැත්තේ අය එක්ක, තාත්තගේ පැත්තේ අය එක්ක අපේ සාමාන්‍ය සම්ප්‍රදායික පිළිගැනීම තමයි, සම්ප්‍රදායික විශ්වාසය තමයි හත්මුතු පරම්පරාවකට, ඒ කියන්නේ 107 දෙනෙකු පිටිපස්සට යනකම් අපේ ඥාතිත්වයන් තියෙනවා කියන එක. එක්වේ මුණුබුරු මිනිබිරියන්ගේ පරම්පරාව 7 දෙනෙකු ඉදිරියට එනකම්, මුණුබුරන්ගේ මුණුබුරෝ, මුණුබුරන්ගේ ඒ අයගේ මුණුබුරෝ, මිනිබිරියෝ ඒ විදියට ඉදිරියට. මෙහෙමනේ හත්මුතු පරම්පරාවකට ඥාතිත්වයක් ගැන අපේ සම්ප්‍රදායේ, අපේ සංස්කෘතියේ කතා කරන්නේ. එතකොට එවැනි ඥාතිත්වයක් තියෙනවා. මොකද හේතුව? මේවා අතීතේ ඉඳලම මිනිස්සු පවත්වාගෙන එන්නේ මිනිස්යාට තනියම ජීවත් වෙන්නට තිබෙන දුෂ්කරතාවය නිසා. මේ මිනිස්යා කියන සත්වයාට පවතින්න තව පිරිසක් අවශ්‍යයි. ඒ කායික පැවැත්මට වගේම මානසික ආධ්‍යාත්මික පැවැත්මටත් තව පිරිසක් ඉඳීම, රංචුවක් ඉඳීම මානවයාට අතිශයින්ම වැදගත් අත්‍යවශ්‍ය කරුණක්. එතකොට එහිදී මේ ඥාතීන් එහිදී ඥාතීන් මිත්‍රයෝ කියන කණ්ඩායම් දෙක තමයි මානවයාට බොහොම සමීප වුණේ. නෑදෑ හිත මිත්‍රයෝ කියලානේ අපි සාමාන්‍ය වාක්‍ය උනත් කියන්නේ. පින් දෙනකොට උනත් කියන්නේ ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරනවා කියලානේ. ඒ මොකද හේතුව? ඥාතීන් සහ හිත මිත්‍රයින් නැතුව මානවයාට
තෘප්තිමත් ජීවිතයක් ලෞකිකව ලබා ගන්න එක ඒ ඥාති හිත මිත්‍රාදීන්ගෙන් තොරව හරි දුෂ්කරයි. අම්මා දරුවෙකුට අම්මාට දරුවා, තාත්තට දරුවා, දරුවාට තාත්තා, සැමියාට බිරිඳ, බිරිඳට සැමියා, මේ ඥාතීන්නේ. ඊළඟට මිනිබිරියන්ට අත්තම්මසියා, අත්තම්මසියට මුණුබුරු මිනිබිරියෝ. මේ විදිහට ඥාතීන් සහ හිතවතුන්, හිතමිත්‍රයින් ඉන්න එක අත්ත වශයෙන්ම මේ ලෝකයේ මානවයාට ලැබෙන මහා සම්පතක්, මහා සම්පත්තියක්. ඒ හින්දා බුදුහාමුදුරු අවධාරණය කරනවා ඥාතීන්ට සංග්‍රහ කිරීම මංගල ධර්මයක් කියලා. මංගල ධර්මයක් කියලා උන්වහන්සේ අවධාරණයක් කරනවා. අත්ත වශයෙන්ම දැන් ඥාතීන් තමන්ට උපකාරයක් ඉල්ලගෙන ආවට පස්සේ ඒ ඥාතීන් එළවා දැමීම හරි මගහැරීම හරි කරනව නම් අපේ ධර්මයටත් අපේ සංස්කෘතියටත් අනුව ඇත්ත වශයෙන් මේක ඥාති ධර්මයට කරන අවමානයක්. ඥාති ධර්මයට කරන යම්කිසි ආකාරයකට අවමන් කිරිල්ලක්. ඒ නිසා තමන්ගේ නෑදෑයෙක් තමන්ගෙන් උදව්වක්, උපකාරයක්, අමාරු අවස්ථාවක පිහිටක් හොයාගෙන ආවට පස්සේදී එයින් මග නොහැර කටයුතු කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක දීරෝච බොහෝගේ අධිගම්ම සංගන්හාතිච්ච ඥාතකේ තේනසෝ කිත්තිං පප්පෝති පෙච්ච සග්ගේච මෝදති. ඥානවන්තයින්ගේ, ඒ කියන්නේ බුද්ධිමතුන්ගේ, ප්‍රඥාවන්තයින්ගේ, ඒ ප්‍රඥාවන්ත මිනිස්සුන්ගේ හැසිරීමක් ඔවුන් තමන්ට සම්පත් ලැබුණට පස්සේ, තමන් ධන ධාන්‍ය උපයගත්තට පස්සේ ඥාතීන්ට සංග්‍රහ කරනවා. දීරෝච බොහෝගේ අධිගම්ම සංගන්හාති ච ඥාතකේ කිව්වේ ඒකයි. නෑදෑයින්ට සංග්‍රහ කරනවා, උදව් කරනවා, ශක්තිය ලබා දෙනවා, ධෛර්යය ලබා දෙනවා තමන් සාර්ථක වුණාට පස්සේ. ඊළඟට තේනසෝ කිත්තිම් පප්පෝති. දැන් ඒ ඥාති ධර්මයේ පිහිටපු එක්කෙනාට ඊළඟට ප්‍රශංසා ලැබෙන්න පටන් ගන්නවා මේ ලෝක වශයෙන්ම. මෙයා ඥාති ධර්මයක් දන්න කෙනෙක්, යුතුයකම් දන්න කෙනෙක්, මනුස්සකමක් තියෙන කෙනෙක්. මේ විදිහට ලොකු කීර්ති ප්‍රශංසා සත්පුරුෂයින්ගේ ලැබෙන හොඳ මිනිස්සෙක් කියලා, සත්පුරුෂයෙක්, හැදිච්ච මිනිස්සෙක් කියලා ප්‍රශංසා ලබනවා, ගෞරවයක් ලබනවා ඥාති සංග්‍රහයන් කරන අය. ඒ විතරකුත් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ඥාති සංග්‍රහය කියන්නේ පරෝපකාරයක් නේ. අන් අයට උපකාර කිරීමක් නේ. එතකොට ඒ පරෝපකාරමය පිනක් නිසා එය සුගතිගාමී වෙන්නටත්, සුගතිගාමී වෙච්ච කෙනෙකුට එහි යම්කිසි ආකාරයකට ඉහළම තලයක ජීවත් වෙන්නටත් උපකාර වෙන කුසලයක් කියලා. වැඩිහිටියන්ට සලකන එක, නෑදෑයින්ට සලකන එක, ඒවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව පින්කම්. අපි කළ යුතු දේවල් පින්කම්. එහෙම පින්කම් කරාම ඒක අපේ භවගාමී ජීවිතයටත්, ඒක නිකේ පෙච්ච සග්ගේච මෝදති, පරලෝක වශයෙන් ස්වර්ග සම්පatti, දිව්‍යමය සම්පatti ආදිය ලැබීමටත්, එහි සතුට විඳීමටත් උපකාරයක් වෙනවා කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාවේ අපිට අවධාරණය කරන්නේ. එහෙනම් අපේ පින්වත් පිරිසට මා යෝජනා කරනවා මේ ඥාතීන්ට සංග්‍රහ කිරීම කියන එක, නෑදෑයන්ට සැලකීම කියන එක අපේ බෞද්ධ හොඳ චරිත්‍රයක්, හොඳ යුතුයකමක්, අපේ ගාව තිබිච්ච හොඳ බෞද්ධ ගතියක් කියන එක අපි කවදාවත් අමතක කරන්න එපා. ඒ අපේ නෑදෑයොත් එක්ක ඒ තිබෙන සම්බන්ධකම් නැති කරගෙන ඔවුන්ට සැලකිලි සංග්‍රහ, අප උපස්ථාන කිරීම ආදිය අපි නවත්තලා දැමීම අපි ශ්‍රී ලාංකිකයෝ ජාතියක් විදියට
පිරිහෙන්නත් හේතුවක්. මේ ලෝකේ කොයි රටක වුණත් ඥාතීන්ට සංග්‍රහ කරනවා, ඥාතීන්ට සලකනවා. ඒක ලෝකේ හැම රටකම දකින්ට ලැබෙන ඉතාම උදාර ගතියක්. ඔය බොහෝ අය හිතනවා බටහිර යුරෝපයේ දැන් මේ ජපානය වැනි අප මේ කාලේ වැඩ සිටින ජපානය වැනි ඈත පෙරදිග රටවල් වල මේ ඥාතීන්ට සැලකීම වගේ දේවල් ඒ හැටි ගණන් ගන්න දේවල් නෙමෙයි ආදී අදහස් සමහර ඇත්තන්ට තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන ඒක එහෙම නෙමෙයි. දැන් බලන්න චූටි ළමයින්ට උගන්වනකොටනේ ෆැමිලි ට්‍රී කියලා. ඒ කියන්නේ තමන්ගේ පවුල ගහක් විදියට ඇඳලා උගන්වනවනේ. එතන අඳුන්නලා දෙන්නේ සම්පූර්ණයෙන්ම නෑදෑයෝ ටිකනේ. කවුද නෑදෑයෝ තමන්ගේ? අඳුන්නලා දෙනවනේ. අත්මුතු පරම්පරාවක් මඳුන්නලා දෙන්නේ නැහැ. හැබැයි අවම වශයෙන් අම්මා තාත්තා තමන්ගේ සහෝදර සහෝදරියෝ ඊළඟට අම්මගේ අම්මයි තාත්තයි ඊළඟට තාත්තගේ අම්මයි තාත්තයි මෙහෙම තමන්ගේ පවුල නැමැති ගස ලස්සනට චිත්‍රයක ගසක් විදියට ඇඳලා පෙන්වලා දෙනවා චූටි ළමයින්ට පවා හැම රටකම. ඉතින් ඒවා ඇත්තටම මේ කිසිම වැඩකට නැති දේවල් නම් මේ ලෝකෙ මෙච්චර කාලයක් ඕවා පරපුරෙන් පරපුරට උගන්වයිද? වැඩකට නැති දේවල් නම්. දැන් මේ 2000න් පස්සේ ඉපදිච්ච අයට මම දොස් කියනව නෙමෙයි. මට පේන දෙයක් තමයි 2000න් පස්සේ ටිකක් වැඩි. හැබැයි මේ අපි ඉපදිච්ච අවුරුදු වලම 80 දශකයේ ඉඳලම ගත්තොත් අපට පේන දෙයක් තමයි මේ ඥාතීන් කියන පිරිස ගැන බහුතරයක් දෙනා සලකන්නේ එය පවත්තා නොගත යුතු සම්බන්ධකමක් ලෙස, කරදරයක් ලෙස, ප්‍රශ්න ලෙස. ඇත්ත නෑදෑයොන්ගෙන් කරදර නැතුව නෙමෙයි. ඔබට මට අපි කාටත් නෑදෑයොන්ගෙන් කරදර තියෙනවා. හැබැයි අපේ ඔළුවට ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ අපේ ටිකක් ආත්මార్థකාමී කමත් වැඩි වුණානේ මේ 80 දශකයේ අවසානයේ වගේ වෙනකොට. අපි විවෘත වෙළඳපොළ තුල තමන්ව සලකුණු කර ගැනීම කියන අරමුණට අපේ මව්පියෝ වැඩිහිටියෝ විසින්ම අපිව යොමු කරවුවා. අපේ ගුරුවරු විසින් අපට ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ශිල්ප ශාස්ත්‍ර ලබා දෙද්දී අපි වේගයෙන් තමන්ගේ ගමනක් නේ යන්න ගත්තේ. එතකොට ඒ තනි දැඩි උග්‍ර ආත්මාර්ථය මත පදනම් වෙලා ගොඩනැගිච්ච ආර්ථිකයක ගොඩනැගිච්ච දේශපාලනික සමාජ සංස්කෘතියක හැදිච්ච මිනිස්සුන්ගේ ගාව මං හිතන්නේ එක්තරා විදියකට මේ නෑදෑයෙක් අඳුනන් නැති නෑදෑයෙකුට සලකන්නේ නැති ගති ලක්ෂණ ඉදිරියට ඇවිල්ලා තිබීම ගැන පුදුම වෙන්න දෙයක්වත් නැහැ. දැන් පසු කාලෙක මව්පියෝම දොස් කියනවා අත්තම්ම අඳුරන්නේ නැහැ, සීයා අඳුරන්නේ නැහැ, නැන්දමාම අඳුරන්නේ නැහැ, පුංචි අම්මා ලොකු අම්මා අඳුරන්නේ නැහැ, ලොකු තාත්තා බාප්පා අඳුරන්නේ නැහැ. ඔහොම චෝදනා කරාට මොකද සමහර දරුවෝ අඩුම නිවාඩු කාලෙකවත් එහෙම තමන්ගේ ඥාතියෙකුගේ ගෙදරකට එක් කරගෙන ගිහිල්ලත් නැහැ. ඉතින් කොහොමද අඳුරන්නේ? කොහොමද එතකොට ඒගොල්ලෝ ගැන හැඟීමක් ඇති වෙන්නේ? ඒගොල්ලොත් සමහර විට ඇවිල්ලත් නැහැ ඒ ගෙවල් වලට. දැන් ඔය ගොඩාක් ඥාතිත්වය මත ඇතිවෙච්ච සම්බන්ධකම් කියන ඒවා බලගත්ු උනේ ඔය සංවෘත පවුලක් තිබිච්ච කාලේ නෙමෙයි. දැන් මේ පොඩි කුටුම්බයක පොඩි මේ න්‍යෂ්ටික පවුලක් කියලා කියන්නේ චූටි පවුල් ඒකකයක් තියෙන්නේ. නමුත් අපි පුංචි කාලෙත් අපේ ගෙදර ඇතුලේ නැන්දලා හිටියා, පුංචි අම්මලා හිටියා, එහෙම ගොඩක් අය හිටියනේ, මාමලා හිටියා. අපි ඔක්කොම එක රංචුවක එක වත්තකනේ ගොඩක් වෙලාවට හැදෙන්නේ. එතකොට
අපි හැදීම කියන එක අපේ ලෙඩට දුකට බැලීම අපිව සේදීම නෑවීම කැවීම පෙවීම ඇඳුම් පැළඳුම් ඇඳවීම මේ සියල්ල අපිව ඉස්කෝලෙකට අරගෙන යාම නේ මේ සියල්ල මතක තියාගන්න අපේ අම්මා වගේම අත්තම්මලා සීයලා ලොකු අම්මලා පුංචිලා අපිට ඉඳපු නැන්දලා මාමලා මේගොල්ලෝ කොච්චරනම් අපි මෙතෙන්ට ගේන්න උදව් වුණාද? අද දරුවන්ට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි සේසෙම්ම මේ 2000න් පස්සේ ඉපදිච්ච බොහෝ දරුවන්ට එහෙම මව් පරපුරේ පිය පරපුරේ නෑදෑයින්ගේ සම්බන්ධකම කියන එක හරි දුරයි. ඊළඟට ගත්තහම ඒ අයත් ඒ මව්පිය පරපුරවල් වල ඒ අනිකුත් ඒ අම්මලා තාත්තලාගේ සහෝදර සහෝදරියොත් ගත්තම තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ පවුල්වල දුවා දරුවෝ එක්ක එකතු වෙන එක උදව් උපකාර කරන එක අද අපිට කලාතුරකින් හරි නාගරික සමාජය දකින්න ලැබෙනවා. ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් ග්‍රාමීය සමාජය අපිට තාම දකින්න පුළුවන්. අක්කගේ දරුවෝ හදාගන්න උදව් කරන නැගණිවරුන්ගේ දරුවෝ හදාගන්න උදව් කරන අක්කලා අයියලා එහෙම ඉන්නවා. තාම ඉවර නෑ. මම යෝජනා කරනවා ලෝකෙ දියුණු වුණාය කියලා අපේ අතට ඉස්සර යෝධ කම්පියුටර් කාමරයක් විතර කම්පියුටර්නේ මුලින්ම තිබුණේ. පස්සේ ඒක මේසයක් උඩ තියාගන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකක් වුණා නේ. එතකොට ඊළඟට උකුළු උඩ තියාගන්න පුළුවන් ලැප්ටොප් එකක් වුණා. උකුළු උඩ තියාගෙන වැඩ කරන මට්ටමට ආවා. දැන් ඒක පොඩි මේ ටැබ් එකක් කියලා බොහෝම මේ කුඩා පරිගණකයක් බවටම පත් වෙලා තින්ති ලෝකේ ගොඩාක් දියුණු වෙලා අපේ අතරට ඇවිල්ලා තියෙනවා මහා තාක්ෂණික මෙවලම් ගොඩක්. ඒ ඔක්කොම කම්පියුටර් පැත්තකට ගිහිල්ලා කුඩා ස්මාර්ට් ෆෝන් එක ජංගම දුරකථනය දැන් මේ ඔබට මේ දේශනාව කරන්නේ පොඩි ජංගම දුරකථනයකින්. මහා කැමරා සමූහයක් මෙතන කැරකෙන්නේ නැහැ. චූටි ජංගම දුරකථනකින් තමයි මේ දේශනාව කරන්නේ. මේ අවුරුදු ගාණක් ලක්ෂ 10ක ප්‍රමාණයක් සම්බන්ධ වෙන බුද්ධ පුතුන් Facebook පිටුව අපේ හර්ෂ දරුවා ඒක මේ හදලා හැමදාම ඔබ වෙනුවෙන් අපේ උපදෙස් ඇතුව මේ අලුත් දැනුමක් අලුත් පණිවුඩයක් ආකල්පයක් ඇති කරන දේ චූටි ෆෝන් එකක් අතේ තියා මහා මේ iPhone තියාගෙනවත් මේ Apple computer තියාගෙනවත් නෙමෙයි චූටි පොඩි ෆෝන් එකක් තියන් මේක ඔක්කොම කරගෙන යන්නේ. ඉතින් එච්චරට ලෝකෙ දියුණු වෙලා තියෙන චූටි ජංගම දුරකථනයක් ඇවිල්ලා අපි අතරට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි අපට අවාසනාවකට මේ භෞතික තාක්ෂණික මෙවලන් ටිකෙන් හොදක් වුණා වගේම අපි මේවත් එක්ක ඇලෙන්න අපේ මානව සම්බන්ධකම් බොහොමයක් බිඳ වැටලා තියෙනවා. කාත් එක්කවත් මූණ බලලා කතා කරන්නේ නැති. කිසිවෙකු හමු වෙන්න, ඥාතියෙකු හමු වෙන්න ගෙදරකට දොරකට යන්නේ නැති මට්ටමට බොහෝ වෙලාවට අපේ අලුත් පරම්පරාව පත් වෙලා තියෙනවා. මම අපේ අලුත් පරම්පරාවේ දරුවන්ට යෝජනා කරනවා ඔබ මේ ලෝකෙට බිහි කරන දරුවොත් ඒ ඥාතීන් සමග සම්බන්ධකම් බිඳවට ගන්න එපා. බිඳවට ගන්න එපා. ඒ බිඳවට ගන්න එපා කියන එක කොච්චර බලගතු තේරුමක් ඇතුවද කිව්වේ කියලා ඔබට යම් දවසක තේරෙයි. දැන් හිතෙන්නේ අයියෝ නෑයෝයි වේයෝයි මීයෝයි ඔක්කොම එකයි හාඳුරුනේ අපිම කණ්ඩ ඉන්නේ උන් තමයි නෑදෑයෝ. එහෙම තමයි හිතන්නේ. නෑයොත් අපි කනවා, වේයොත් අපි කනවා, මීයොත් අපි කනවා. එහෙම තමයි හිතන්නේ. ඒවයි යම් තැන්වල යම් ඇත්තවල් නැතුව නෙමෙයි. සමහර නෑදෑයොන්ගේ හැසිරීම් නිසා ක්‍රියාකලාප නිසා තමයි බොහෝ විට සමහරු කිසිම නෑදෑයෙක් ආශ්‍රය කරන්නට කැමති නැත්තේ.
වැරදි හින්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව මේ දේශනාවක් කරනවා සංයුත්ත නිකායේ කස්සච්චයා න විජ්ජන්ති කස්ස නත්ති අපාගතං කෝන සම්මෝහ මාපාදී කෝද දීරෝ සදා සතෝ. හරි ලස්සන ඉගැන්වීමක්. මේ ලෝකයේ වරද නැත්තේ කාගේද? කවරෙක්ද අපරාධ කරලා නැත්තේ? කවරෙකුටද අමතක වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ දෙයක් අමතක වෙන්නේ නැති අය ලෝකේ ඉන්නවද? කිසිම අපරාධයක් කරපු අය නැති අය ඉන්නවද ලෝකේ? මේ ලෝකේ කිසිම වැරද්දක් නොකරපු අය ඉන්නවද? කවුද මේ ලෝකේ හැම වෙලාවකම ඥානවන්තයෙක් වෙලා තියෙන්නේ? කාටද හැම තිස්සෙම සිහිය තිබිලා තියෙන්නේ? එහෙම එකක් එහෙම අයෙක් මේ ලෝකේ නෑමයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන රහතන් වහන්සේලා උතුම් මගපලලාභීන් ඇරුණුකොට අනෙක් සියල්ලෝම වැරදි කළා තියෙනවා. අනෙක් සියල්ලන්ගේ මතින් යම් යම් අපරාධ වෙලා තියෙනවා. කාට හෝ කොතනකට හෝ වෙලා තියෙනවා. ඒවයි ප්‍රමාණය උසාවි ගෙනිච්චද නැද්ද නෙමෙයි, යම් යම් දේවල් වෙලා තියෙනවා. ඊළඟට ගත්තම අමතක වෙච්ච ඒවා. දැන් ඔබට ගොඩාක් වෙලාවට තියෙන ප්‍රශ්නනේ මට මගේ නෑදෑයෝ වැරදි කළා තියෙන ඒකයි මං ඇසුරු කරන්නේ නැත්තේ. බුදුහාමුදුරුවෝ අහන ප්‍රශ්නේ බලන්නනේ. බුදුරජාණන් වහන්සේ අපෙන් අහන ඉතින් කවුද මේ ලෝකේ වැරදි කළා නැත්තේ? එහෙම කවුද නැත්තේ වැරදි කළා? මගෙන් අහුවොත් ඔබ වහන්සේ දැන් මේ පැවිද්දෙක් විදියට අවුරුදු 30ක් වැඩ හිටියා කියනවා. ඉතින් පැවිද්දෙක් විදියට ඉඳිද්දි වැරදි එකක් කරලා නැත්ද? කරලා තියෙනවා. මගේ අතින් වැරදි අකුසල් වෙලා තියෙනවා. ඒක නැහැ කියනම නම් ඒක මුසාවක්. තවත් වැරද්දක්. තවත් වැරද්දක්. ගිහි කාලේ අවුරුදු 10ක් විතර ගෙදර ඉඳිද්දි වැරදි අකුසල් සතා සීපාවුන්ට හරි පුංචි පුංචි හරි අපරාධ කරලා එකක්වත් කරලා නැද්ද කියලා ඇහුවොත් නැත්te මොකද? එහෙම ඒවා කරලා තියෙනවා. ඒවා අත හිතනකොටත් පසුතැවෙනවා. අපෝ මමත් මේ දේවල් කරලා තියෙනවනේ කියලා. එතකොට මේ ලෝකෙ හැම වැරදි නොකරපු අය කවුද ඉන්නේ? කිසිම අපරාධයක් නොකරපු අය කොහෙද මේ ලෝකෙ ඉන්නේ? එහෙම අය මේ ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මහරහතන් වහන්සේලා උතුම් ලෞතුරු බුදුවරු ඒ උතුම් පසේ බුදු උත්තමයෝ අරුණුකොට සියලු වැරදි වලින් සියලු අපරාධ වලින් වැළකීච්ච කවුරු හරි ඉන්නවා කියලා නම් හිතන්න එපා. ඉතින් එහෙම තත්වයක් තියෙද්දි එහෙම ඇත්තක් නම් තියෙන ඉතින් අපිට කවුරු හරි අපරාධයක් කළාය වැරද්දක් කළාය කියන එක මත සදාකාලිකව ඥාතිකම් හිතවත්කම් අතෑරලා දාන තරම් වෛරක්කාරයෝ වෙන්න ඕනද? ඔය ගොඩක් අය නෑදෑයෝ අතෑරලා තියෙන්නේ මේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච හින්දා නෙමෙයිනේ. ඒ හින්දා නෙමෙයි. ලෙඩ කීයක් හරි ඉල්ලන්නේ එක්ක වාහනේ හරි හදිසියකට ඉල්ලයි නේ. ඔය විදියට විවිධ දේවල් මත තමයි ගොඩක් අය නෑදෑයෝ අතෑරලා තියෙන්නේ. මේ ලෞකික අලාභ මත හිතලා. එහෙම නැතුව මම දැන් නික්ලේසි මම දැන් මහරහතන් වහන්සේ නම ඒ නිසා මම නම් නෑදෑයෝ සමග කිසිම ගනුදෙනුවක් නැහැ මට ඒ බන්ධන නැහැ මන් දන්න තරමට නම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට නේද ධර්මයෙන් සංග්‍රහ කළා. උන්වහන්සේ ඥාති සංග්‍රහයක් කළා. කොහොමද ධර්මයෙන්? තමන්ගේ තාත්තට අනාගාමී වෙනකන් ධර්මය කියලා දුන්නා. තමන්ගේ අම්මට සෝතාපන්න වෙනකන් ධර්මය කියලා දුන්නා. තමන්ගේ ගිහි කල බිරිඳ යසෝදරාවට උතුම් මහරහත් භාවයට පත්වෙන කම්මනේ මහරහත් භාවයට පත්වෙන කම්ම මඟ පෙන්වුවා. තමන්ගේ ගිහි කල පුතුණුවන් රාහුල ඥාතිනේ. ඉතින් උතුම් මහරහත් භාවයට පත්වෙනකම් මඟ පෙන්වුවා උදව් කළා. දායාදය ඉල්ලුවම මහාන කරා. ඇඟිල්ල එල්ලිලා ගියාලුනේ පියාණෙනි මට දායාද දෙන්න කියලා. එතකොට උන්වහන්සේ ඥාති සංග්‍රහය කළේ කොහොමද? නිවන් දකින්න මඟ පෙන්නලා. ඒ තමයි තථාගතවරු. උන්වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකයෝ සාරිපුත්ත මහා මොග්ගල්ලාන වැනි උත්තමයෝ පවා
තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් සහෝදර සහෝදරියෝ වෙනුවෙන් ඒ උතුම් වූ ධර්මයෙන් සංග්‍රහ කරලා තියෙනවා. ඒව කරලා තියෙනවා. නෑදෑයින්ට බණ කියන්ටමයි කිඹුල්වත් නුවරට ගියේ. ඒ නෑදෑයෝ ගැන තණ්හාවක් ඉන්නද? නෑ, කරුණාව. කරුණාව. අනුකම්පාව. ඒ අය ගැන තිබිච්ච හිතානුකම්පී බව, තෙතමනයනේ. අනේ මේ මිනිස්සුත් ගොඩ දාන්න ඕනේ කියන හැඟීම ඒව අපේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන්, උන්වහන්සේ වදාළ ධර්මයෙන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා ඔබට ආත්මාර්ථයේ ඉස්සරහට ඇවිල්ලා තමයි අපි මේ ඔක්කොම නේද? අපි ඔක්කොම මේ ධනය, බලයට තියෙන කෑදරකම, ධනයට තියෙන කෑදරකම, ලොකු තනතුරු, තාන්නාන්තර, මාන්නක්කාරකම්, මේවට තියෙන කෑදරකම් තමයි අපි මේ ඥාතීත්වය කියන එක, ඥාතීන්ට සැලකීම කියන එක අපි අතෑරලා දමමින් තිබෙන ධර්මතාවයක් බවට පත් වෙමින් තියෙනවා. හැබැයි එහෙමයි කියලා මම කොතනකවත් කියන්නේ නැහැ ඔය දේශපාලඥයෝ කරන ඥාති සංග්‍රහය හරි එකක් කියලා. ඒ කියන්නේ රටේ සමස්ත ජනතාවකට අයිති දේවල්, සමස්ත ප්‍රජාවට අයිති දේවල් තමන්ගේ පවුලේ අයට විතරක් කඩා වඩා ගන්නව නම් යම්කිසි දේශපාලඥයෙක්, පාලකයෙක්, නායකයෙක් ඒක ඒ ඥාති සංග්‍රහය මේ බුදුන් අනුමත කොට වදාළ ඥාති සංග්‍රහ නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඥාතකානංච සංඝහෝ කියලා. එහෙම මේ දුප්පතුන් සූරා කාලා දුප්පතුන්ට ලැබෙන්න තියෙන දේ එක්කෙනෙකුට දෙන්නෙකුට තමන්ගේ නෑදෑයින්ට හිතවතුන්ට දෙන එක, ඒක බුදුදහමේ කතා කරපු එකක් නෙමෙයි. ඒක ඒ තමන්ගේ ආත්මාර්ථකාමී කමේම කොටස්. ඒවයි මේ දහමයි පටල ගන්න එපා. ඒගොල්ලොන්ටත් තමන්ගේ අම්මා තාත්තට, සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට සලකන්න අයිතිය තියෙනවා. ඒව හැබැයි දැහැමි වෙන්න ඕන. ඒ සැලකිලි නිත්‍යානුකූල වෙන්න ඕන. ඒ සැලකිලි වල තියෙන්න ඕන සදාචාරයක්. ඒ සැලකිලි වල තියෙන්න ඕන යුක්තියක්. ඒ සැලකිලි, ඒ ඥාති සංග්‍රහ වල තියෙන්න ඕන මොකද්ද? දැහැමි බවක් තියෙන්න ඕන. නැතුව මේ තමන්ගෙම අය විතරක් උඩට ගෙනියන්න අනෙක් සියලුම දෙනා දුගීකමෙන් දුගීකමට ඇද දාන්නත් කටයුතු කරනවා නම් ලෝකෙ කිසියම් රටක පාලකයෝ, නායකයෝ තමන්ගේ නෑදෑයින්ට සැලකීමක් ලෙස ඒ ඥාති සංග්‍රහය, ඒ රටෙත් පරිහානිය, ඒ පුද්ගලයින්ගෙත් විනාශය ඒ විතරකුත් නෙමෙයි. ඒක තථාගත ධර්මයට නම් අදාළ ඥාති සංග්‍රහය නෙමෙයි. දැන් කෙනෙකුට හිතෙන්න බල එතකොට දේශපාලඥයෝ අම්මට තාත්තට සලකන්න ඕනේ නැද්ද? සලකන්න ඕනේ ඒගොල්ලන්ට හම්බෙන පඩියේ. හොරකම් කළා, වංචා කළා, අල්ලස් අරගෙන දූෂිත වැඩ කරලා පගාව අරගෙන නෙමෙයි. Tamanට හම්බෙන පඩියෙන් අම්මට සලක ගන්න පුළුවන්. තාත්තට සලක ගන්න පුළුවන් Tamanට නිත්‍යානුකූලව හම්බෙන දීමනාවලි. එහෙම නැතුව ඥාතීන්ට සලකන්න කියලා මේ වැරදි අකුසල් කරගන්න එපා. අපායයි. ඒවට බොහොම දරුණු විපාක විඳින්න වෙයි. ඒ නිසා ඒක හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕනේ. අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ ඇත්තෝ ගැනත් කරුණාවෙන්, අනුකම්පාවෙන් අප යෝජනා කරනවා. ඔය ඇත්තෝ වරදවා ගන්න එපා. අපි ඥාතීන්ට නෙමෙයි බුදුහාමුදුරුවන්ට හරි පූජා කරන දේ, පිරිනමන දේ නීතිගරුක තරමට, ධර්මගරුක තරමට, යුක්තිගරුක තරමට, සදාචාර සම්පන්න තරමට තමයි අපිට ඒකෙන් විනාශයක් වෙන එක නවතින්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. නැත්තම් කෙනෙක් මේවා වරදවා ගන්න පුළුවන්. අන්න බද්දියාඳුරුවොත් කිව්වා බුදුහාමුදුරුවෝ ඔය කියලා දේශනා කරලා තියෙනවා කියලා කියන්නේ කියලා ඔය තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් නේ, ආත්මාර්ථකාමී අභිලාෂයන්ට මේ ධම් වචන පාවිච්චි කරගන්න එපා. ඒක නොකළ යුතුයි. හැබැයි
ඥාතීන්ටනේ ඥාතීන්ට උදව් කිරීම, උපස්ථාන කිරීම, නිත්‍යානුකූලව ධර්මානුකූලව සදාචාර සම්පන්නව හම්බ කරපු උත්හාන විරියාදී ගත උත්සාහයෙන් වීර්යෙන් හම්බ කරපු සේදා වක්කිත්තා දහඩිය වගුරුවල හම්බ කරපු ධම්මිකා ධම්මලද්දා දැහැමිව හම්බ කරපු දෙයකින් තමන්ගේ පරිභෝජන කාර්ය කරද්දී එය වඩා යහපත් පරිභෝජන කාර්යයක් වෙන්නේ තමන්ගේ ඥාතිහිත මිත්‍රාදීන්ටත් සැලකුවොත්. ඒක කරන්න ඕන. ඒවා හරියටම සියුම්ව හරියටම තෝරගන්න නැත්තම් මේවා ඔක්කොම පැටලිලා යනවා. අපි වරද්ද ගන්නවා මේ මොකක්ද මේ කිව්වේ කියලා. ඒවා හොඳට බුද්ධිමත්ව අවබෝධ කරගන්න ඕනේ. ඒවයි තියෙන වරද නිවරද බව, යහපත් අයහපත් බව, කොයි සීමාවෙද යහපත් කොයි සීමාවෙද අයහපත් ඥාතීන්ට සංග්‍රහ කිරීම කටයුතු වලදී තමන් හැසිරෙන ආකාරය කියන එක මතක තියාගන්න. අනිත් ලොකුම දෙයක් තමයි පුළුවන් නම් මේ කාලේ නෑදෑයින්ට අමුතු සංග්‍රහයක් නොකරත් කමන්නේ. මේ නෑදෑයෝ කුලල් කන එක පුළුවන් නම් අඩු කරන්න අවවාදයක් උපදේශයක් දෙන්න. ඒකත් ලොකු මේ සත්පුරුෂයෝ කරන මේ ඥාති සංග්‍රහයක්. එකුවේ මේ බිඳිලා ભેද වෙලා දෙකඩ වෙලා කුලල් කකා ඉන්න නෑදෑයෝ ඉන්නව නම් ඒගොල්ලෝ පුළුවන් තරම් සමගි කරන්න වාක්‍යයක් හරි කියන්න පුළුවන් නම් ඒක ඔබ කරන ලොකු උතුම් පින්කමක්. වෛරක්කාරයෝ දෙන්නෙක්ගේ වෛරය නැති කරවන එක කොච්චර ලොකු පින්කමක්ද? ක්‍රෝධ කර කර භවයෙන් භවයට පලිගණ්ඩ හිතාගෙන කුලල් කන දෙන්නෙක්ගේ ඒ ගතිය නැති කරන්ට ඔබ කටයුතු කළොත් නෑදෑයෝ ගෙන්නලා දිනපතා කන්න දුන්නට වඩා පින් සිද්ධ වෙනවා. සංසාරයට වෛරක්කාරයෝ දෙන්නෙක් එකතු වෙන එක නවත්තන එක. ඒකට තියෙන ඉතින් කුසලය අකුසලය ධර්මය අධර්මය යුක්තිය අයුක්තිය කියලා දෙන්න ඕන. එහෙම කියලා දෙනකොට තමයි චුට්ටක් හරි ඔළුවට යන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සචේපි සන්තෝ විවදන්ති කිප්පං සන්දී යරේ පුනේ බාලා පත්තාච බිජ්ජන්ති නතේ සමත මජ්ජගු. සත්පුරුෂයෝ කෝලහාල කොට ભેදයට පැමිණෙන්නාහු මුත් වහවහාම නැවත සමගියට පැමිණෙති. දැන් මේ සත්පුරුෂයොත් ભેද වෙන වෙලාවල් තියෙනවා. හැබැයි සත්පුරුෂයෝන්ගේ ගතිය තමයි ભેද වුණත් නැවත ඉක්මනින් සමගියටපත් වෙනවා. ඒ කියන්නේ නෑදෑයෝ රණ්ඩු නොවන නෑදෑයෝ, හිත නොහොඳ වෙන නෑදෑයෝ, එහෙම අය නැති වෙන්න බෑ. මේ ලෝකේ ඉන්නවා. එහෙම වෙනවා. හැබැයි මතක තියාගන්න ඒ සියලු නෑදෑකම් ඒ ගැටුම් සත්පුරුෂයෝ නම් ඉක්මනින්ම සමතේකටපත් කරනවා. බාලා පත්තාච බිජ්ජන්ති නතේ සමත මජ්ජකු. මෝඩයෝ බිඳෙන කලය නැවත පෑස්විය නොහැකි වගේ මැටි බඳුනක් නැවත පාස්සන්න බැරි තරමටම බිඳෙනවා වගේ තමයි මෝඩයෝ ભેද වෙන්නේ. මෝඩයෝ ඔය නෑදෑයෝ එක්ක හිතවතුන් එක්ක යාළුවෝ එක්ක රණ්ඩු වෙන එක මේ බුදුරජාණන් වහන්සේ සමාන කරලා පෙන්නනවා. හරියට අර සමහර මැටි වලින් හදපු වාචන කැඩිලා බිඳිලා කෑලි කෑලි ගියාම ආයේ කොහෙත්ම පාස්සන්න බෑනේ. එක්කහු කරන්න බෑනේ. අන්නේ වගේ කියලා. ඒ මෝඩයෝ අනුවණයෝ මොලේ නැතිකම හින්දානේ. මම ඔබට යෝජනා කරනවා ඔබ ඊටාම බුද්ධිමත් වෙන්න, ඊටාම මේ ප්‍රඥාවන්ත වෙන්න. මේ අපි අතර යම් කලකෝලහල රණ්ඩු සරුවල් අපේ ඥාති හිත මිත්‍රාදීන් එක්ක ලේ නෑදෑයෝ හරි නීතිමය නෑදෑයෝ හරි විශ්වාසෙ මත හදාගත්තු නෑකම් තියන අය එක්ක හරි ඇති වෙන්න පුළුවන්. හැබැයි සත්පුරුෂයෝ නම් මොකද කරන්න කියන්නේ? අර මැටි භාජන ආපහු එක්කහු කරන්න බැරි වෙන්න බිඳිලා යනවා වගේ බිඳිලා යන්නේ නැතුව ભેද වෙන්නේ නැතුව සත්පුරුෂයෝ නම් කෝලහල කරගත්තත් ඉක්මනින්ම සමා වෙන්න කියලා එකතු වෙන්න ඕනේ. මේ ලෝකයේ බොහෝ රටවල් වල මම දකිනවා
බුද්ධ ධර්මය නැතත් බොහෝ අය එහෙම රණ්ඩුවක් යම්කිසි ආගියුමන්ට් එකක් හිත නොහොඳ වීමක් වුණාට පස්සේ සමාවෙන්න කියලා. ආපහු තමන්ගේ විඳවිල්ල ප්‍රකාශ කරනවා. තමන් හිත රිද්දුව එක ගැන තමන් කනගාටු වෙනවා කියලා. කනගාටුව පළ කරනවා. දැන් ඒකෙන් කරන්නේ මොකක්ද? ඒකනේ සත්පුරුෂකම. කොයි ආගමේ හිටියත් එහෙම මිනිස්සු සත්පුරුෂයෝ. ඒ ඇයි රණ්ඩුවක් වුණත් ප්‍රශ්නයක් වුණත් ඒක අරන් යන්නේ ඊළඟ දවසකට ගෙනියන්නේ නැති අය ඉන්නවනේ. ඉදාම ඉවර කරනවා. ඔව් ප්‍රශ්න වෙනවා, සමාව ඉල්ලනවා. තමන්ගේ අතින් හිත රිදුනට තමන් පසුතැවෙන බව ප්‍රකාශ කරනවා. මාන්නෙන් ඉන්නේ. අපි ඉතින් මේ ශ්‍රී ලාංකික මිනිස්සු සිංහල දෙමළ මුස්ලිම් ඉතින් අපේ නෑදෑයෝ අතර තියෙන රණ්ඩු සරුවල් කුලල්කා ගැනීම නේද මේ සියල්ලට මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ හේතුව අපි කැමති නෑනේ සමාව දෙන්න. සමාව දෙන්න අපි කැමති නෑ. ඒ සමාව දෙන්න කැමති නැති හින්දා සහ සමාව ගන්න කැමති නැති හින්දා අපේ ඥාතිත්වයන් බොහෝම විනාශ වෙලා තියෙන. ඒකයි නෑදෑයෙක් කියලා දැනගත්තු ගමන් මග අරින්න පටන් ගන්න. එහෙම කරන්න එපා. අපි කොච්චර උඩට ගියත් අපි කොච්චර බලගත්තු ආර්ථික අධ්‍යාපනික දියුණුවක් සාර්ථකත්වයක් ජයග්‍රහණයක් ලැබුවත් අපි හොඳ මිනිස්සුයෝ වෙන්න ඕන. අපේ දුප්පත් නෑදෑයෝ කවදාවත් අතරමං කරන්න හොඳ නෑ. ඒගොල්ලෝ ලෞකිකව පුළුවන් තරම් උඩට ගන්න ඕන. ඊටත් වඩා ඒගොල්ලොන්ට ධර්මය කියලා දීලා, ගුණධර්ම කියලා දීලා, හොඳ නරක කියලා දීලා, යහපත අයහපත කියලා දීලා ඒගොල්ලෝ ආධ්‍යාත්මිකව උඩට ගන්න ඕන. එහෙම කරන්න ඕන. එතකොට තමයි අපි අපේ නෑදෑයින්ට සැලකුවා වෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදියට අපි මේ භෞතික දෙයින් විතරක් නෙමෙයි ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕන. පුළුවන් තරම් මේ මිනිස්සුන්ගේ ಗುಣධර්ම ටික හදන්න. අපේ නෑදෑයින්ගේ ගාව තියෙනවා නම් දුසිරිත්, ඒ නෑදෑයොන්ට පේනවා නම් අපි ගාව දුසිරිත් දුර්ගුණ, අපිට දැනුමුතුකමක් දීලා අවවාදයක් කරලා හොඳක් නරකක් කියලා දීලා අපිව ගොඩ ගන්න බලන්න ඕනේ. අපිත් අනිකාගේ පේනවා නම් ඒගොල්ලෝ ගොඩ ගන්න බලන්න ඕන. අපි නෑදෑයින්ට ඇත්ත වශයෙන්ම ආදරේ නම්, ඇත්ත වශයෙන්ම කරුණාවන්ත නම්, අවංකව මේගොල්ලෝ ගැන හිතවත් නම් ඒක මේ යහපත් සමාජයකට අවශ්‍යයි. ඊළඟට දැන් ඔය ගොඩාක් නෑදෑයින්ට හිතෙනව ඇති අයට කෝ අපේ ඔය මුණුබුරු මිනිබිරියෝ අක්කලගේ ළමයි අයියාලගේ ළමයි අපේ ඔය අනෙක් සහෝදර සහෝදරියන්ගේ ළමයි අපිට කිසි සැලකිල්ලක් නැහැ. හාමුදුරුවෝ කියන එක සහතික ඇත්ත. මේ කිසි දැන් නැහැ එහෙම නෑයෝ කියලා හැඟීමක්වත්. ඉතින් මෙහෙමයි. ඒක ළමයින්ගේ ප්‍රශ්නයක් විදියට විතරක් ඒවා ගැන කල්පනා කරන්න එපයි කියලත් මම යෝජනා කරනවා. මොකද හේතුව සමහරු තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන්ට හරියට ඊර්ෂ්‍යාකාරීව වැඩ කරපු අයත් ඉන්නවනේ. පුංචි කාලේ ළමයින්ට අයියාගේ අක්කාගේ නංගිගේ මාල්ලිගේ ළමයින්ට නේ නැත්තම් ලොකු අම්මලාගේ පුංචි අම්මලාගේ එහෙම ළමයින්ට හරි දුෂ්ටකම් කරපු අයත් ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ පස්සේ ඒ මුණුබුරු මිනිබිරියන්ගෙන් ඉතින් හොඳම යහපතම අපේක්ෂා කරලා ඇති ඵලයක් තියනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව ඒ ළමයිත් මිනිස්සුයෝනේ. ඒ ළමයින්ට හිතෙනවා අපේ පුංචි අම්මලා, අපේ ලොකු අම්මලා, අපේ මේ අසුවල් අය ඒගොල්ලෝ අපිට ඊර්ෂ්‍යා කරපු එකයි, පද හදපු එකයි, කුහකකම් කරපු එකයි, දුෂ්ටකම් කරපු එකයි අර මොනවද කළේ කියලා. ඉතින් එහෙම අය කල්පනා කරන්න ඕන ඉතින් තමන් වපුරපු බීජම තමයි තමන්ට නෙලන්න වෙලා තියෙන්නේ. අද එක නෑදෑයෙක්වත් නැත්තම් ඒකේ අදහස තමයි නේ
තමන් කරපු දේවල් වල ප්‍රතිවිපාක තමන්ට එමින් තියෙනවා. ඒ හින්දා ඒ කියන්නේ අනිත් අයට දොස් කියන්න කලින් කිසිම මේ නෑදෑයෙක් ගැන යුතුයකමක් දන්නේ නැහැ කියලා තමන් හැසිරිච්ච හැටි ගැනත් හිතන්න. තමන් කොහොමද වැඩ කළේ ඒ දරුවන්ට කියලාත් හිතන්න. දැන් ඒකෙන් මතක තියාගන්න ඒකෙන් කොයි වෙලාවකවත් අදහස් වෙන්නේ නැහැ තමන්ට සැලකුවේ නැයි කියලා නෑදෑයින්ට කිසිම සැලකිල්ලක් නොකර ඉන්නව නම් ඒක තමයි හරි කියලා අදහසක් නෙවෙයි මම මේ කියන්නේ. මෙතන ධර්මයට අනුව මම කියන්නේ එහෙම දේවලුත් වෙලා ඇති සමහරුන්ගේ ඥාති සංග්‍රහයක් නැතිව තියනවා පේන්න. හැබැයි එහෙමයි කියලා තමන්ගේ ඥාතීන්ට උදව් උපකාර කිරීම තමන් තැනකට ගියාට පස්සේ තමන් නොකර ඉන්න ඕන නැහැ. මොකද තමන් අනිත් අය තමන්ට පුංචි කාලේ සැලකුවේ නැත, වාඩි වෙන්න පුටුව දුන්නේ නැත, පැදුරය දුන්නේ, බිමය දුන්නේ, නිදා ගන්න ඇඳක් දුන්නේ නැත. ඔහොම කියලා හිතලා තමන්ගේ නෑදෑයින්ට තමන් තැනකට ගියාට පස්සේ ඒ විදියටම නම් තමනුත් සලකන්න හිතන් ඉතින් ඒගොල්ලෝ යොබයි අතර වෙනසක් නැහැනේ. ඒගොල්ලෝ දුෂ්ටකම් කරලා තිනොත් එතකොට ඔබත් කරන්නේ දුෂ්ටකම්. ඒක මොකද වෙනස? ඔබ කොහොමද උසස් කෙනෙක් වෙන්නේ? ඔබ ඇත්තටම ආසනම් ඔබේ දුර්ගුණ සහිත නෑදෑයින්ට වඩා උසස් කෙනෙක් වෙන්න ඔබ මොකද කරන්න ඕනනේ? ඔබ කල යුතු දේ තමයි ඔබගේ පැත්තෙන් ඔබ ඒ දුර්ගුණ සහිත අයට ඔබ ඊටාම යහපත්ව සලකන්න. ඒක තමයි ලොකුම දඬුවමත්. හොඳටම සලකන එක. දැන් ඔය මම දන්නවා සමහර ලේලිලා ගෙදරට ආදා ඉඳලා දුෂ්ටකම් කරපු නැන්දම්මලා නැතුව නෙමෙයි මේ ලෝකේ. හැබැයි ඒත් සමහර ලේලිලා ඉන්නවා ඒ නැන්දම්මට හදවතින්ම තමන්ට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබුණේ මේ කාන්තාව නිසාය කියලා ගෞරවයක් ඇති කරගෙන ජීවිතේ පුරාම හදවතින්ම අප උපස්ථාන කරන ලේලිලා ඉන්නවා. ඒක එතකොට ඒ නැන්දම්මට වඩා ඒ ලේලි උසස් වෙච්ච තැනක්නේ. ඒක කොච්චර හොඳ ගතියක්ද? දුර්ගුණ සහිත නැන්දම්මටත් එහෙම සලකනවනම් ඊළඟට දැන් සමහර ලේලිලා ගෙදරට ආපුදා ඉඳලා අම්මගෙන් පුතාවයි නෑදෑයෝ ටිකයි අයින් කරන ව්‍යාපාරේ පටන් ගන්නවානේ. නේද? ඔයයි මායි හිටියන් ඇති අපිට ඔය කවුරුත් ඕන්නේ. ඔහොම කිය අර පිරිමියගේ ඔළුව සම්පූර්ණයෙන්ම විකෘති කරන කාන්තාවොත් ඉන්නවා. කාන්තාවගේ ඔළුව විකෘති කරන පිරිමිත් ඉන්නවා. ඉස්සෙල්ලම අම්මා තාත්තගෙන් සහෝදරියන්ගෙන් නෑදෑයින්ගෙන් ගලවලා ඊළඟට ඉන්න එක්කෙනා දෙන්න හරි යාළුවෝන්ගෙනුත් ගලවලා තමන්ගෙම කරගන්න හදනවා. ඒවා මහා මේ පාපී හැසිරීම්නේ, දුෂ්ට හැසිරීම්නේ. දැන් එහෙම හැසිරෙන ලේලි කෙනෙකුට වුණත් තමන්ගේ පුතාගේ ආදරණීය බිරිඳ කියලා සලකන නැන්දම්මලා කොච්චර ඉන්නවද? ඉතින් ඒගොල්ලෝ එහෙම උසස් පිරිස් ඉන්නවා මේ ලෝකේ. ඒ කියන්නේ මේ තමන්ට අයහපත කළාය කියන එක තමනුත් ඒ தത്വයට ගිහිල්ලා අනිකාට අයහපත කරන්න කාරණාවක් නෙමෙයිනේ. ඉතින් බලන්නකො භාග්‍යවත් බුදුහාමුදුරුවෝනේ උන්වහන්සේගේ ඥාතිත්වය අනුව ගත්තොත් මස්සිනානේ දේවදත්ත, යසෝදරාගේ සොහොයුරානේ දේවදත්ත. ඉතින් ගිහි කාලේ දෙල්ලම් කරන කාලේ ඉඳලා දුෂ්ටකම්නේ කළා තියෙන්නේ. කරදර ප්‍රශ්නමයි දාලා තියෙන්නේ බෝධිසත්වයන් වහන්සේට. ඒ වුණත් ඉතින් ආනන්ද නන්ද රාහුල ආදී ඇත්ත පැවිදි කරද්දී මගේ ශාසනය ඔබටත් මහාන වෙන්න පුළුවන් කියලා මහාන කරගත්තා. මොකද සර්වඥතා ඥාණයෙන් දකින්ට නැතුව ඇද්ද මේ අසත්පුරුෂයා ගල් පෙල්ලන බව කවදා හරි අනිවාර්යෙන්ම දකින්ට ඇති. ඒත් මහාන කරගත්තා. පුංචි හරි උදව්වක් වෙයි කියලා. මහාන කරගත්තට පස්සෙත් කරන්ට තියෙන සියලුම දුෂ්ටකම් භාග්‍යවතුන් වහන්සේට කළා. එහෙමයි කියලා
භාග්‍යවතුන් වහන්සේ ඇත්තව පැන්නුවේ නෑනේ. ඇත්තව පැන්නුවා නම් භාග්‍යවතුන් වහන්සේ දේවදත්තගේ තැනට වැටිලා. භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විදියට වැඩ සිටියා. උන්වහන්සේ අපට ආදර්ශයෙන් පෙන්නවා අපට සියලු දුෂ්ටකම් කරන කෙනාටත් අපි යහපත්ව සලකන්න ඕනි කියලා. ඒක තමයි දඬුවම. ඊට එහා දඬුවන්නේ. එනිසා ඔබ බුද්ධිමත් වෙන්න. ඥාතීන්ට සංග්‍රහ කරන්න. ලෞකිකවත් ආධ්‍යාත්මිකවත්. ලෞකිකවත් ආධ්‍යාත්මිකවත්. මිනිස්සු කැමති අපි ලෞකික ඔය භෞතික මුදල් වලින් ද්‍රව්‍ය වලින් සලකනවට මිනිස්සුන්ට හොඳ නරක කියලා දෙනවට එහෙම කැමති නෑ. ඒක තමයි මනුස්සයින්ගේ ස්වභාවය. බන කියන්න නම් එයා ඒ උනාට කීයක්වත් දෙන්නේ ඒ වගේ කතා කියනවා. හැබැයි දන්නේ නෑ ගොඩක් අය කීයක් හරි දෙන කෙනාට වඩා ජීවිතය හදාගන්න උපදේශයක් දෙන එක්කෙනා තමයි සැබෑම ඥාති ධර්මයේ ඉෂ්ට කරමින් ඉන්නේ කියලා. නමුත් ඉතින් මොනව කරන්නද ලෞකික මිනිස්සුන්ට අතට දෙයක් හම්බුනොත් නේ හිතට දැනෙන්නේ. එහෙම නැතුව දැනුමක් ලැබුණොත් අවබෝධයක් ලැබෙන හොඳ ආකල්පයක් දියුණු වෙන දෙයක් කියලා දීම කියන කාරණාව විතරක් ලෞකික මිනිස්සුන්ට මදි. ඒ නිසා මම යෝජනා කරනවා ඔබගේ ඥාති හිත මිත්‍රාදීන්ට පුළුවන් තරම් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ නෑදෑයින්ට සලකන්න යෑමයි නෑදෑයින්ට පෙන්වන්න ෂෝ පැවැත්වීමයි දෙකක්. එතෙන්ට වැටෙන්න එපානේ. එතෙන්ට වැටෙන්න එපා. ඔබ ඥාතීන්ට පුළුවන් විදියට සංග්‍රහ කරන්න. පුළුවන් විදියට දැහැමිව සදාචාර සම්පන්නව හම්බ කරගන්න දෙයකින් පුළුවන් විදියට උදව්වක් කරන්න. සමහර විට බත් වේලක් වෙන්න පුළුවන් දෙන්න පුළුවන්. එච්චරයි. ඒ ඇති. සමහර විට මුළු අවුරුද්දටම ගිහිල්ලා බලලා කතා කරලා මේ සීනිතේ කොළ ටිකක් හරි ගෙනහිල්ලා දීලා එන එක වෙන්න පුළුවන් කරන්න පුළුවන්. සමහර විට බේත් ටිකක් අරගන්න කීයක් හරි දීම වෙන්න පුළුවන්. ඒක කමක් නෑ. පුළුවන් විදිහට ඒක කරන්න. හැබැයි ඒ හැම හමුවකදීම දුරකථනයෙන් නෑදෑයින්ගේ සුව දුක් අහන්න කතා කරනකොට ඒව කතා කරන්න ඕන. පුළුවන් වෙලාවට කතා කරන්න ඕන. එහෙම කරනකොට ඒ ඇත්තන්ට පුංචි හරි ඔබගේ වාක්‍යයකින් හරි යහපතක් කරන්න. එක වැකියකින් හරි. ඒක හරීම උදාර උසස් ඥාති සංග්‍රහයක් වෙයි. ඉතින් ඇත්තටම මට පුළුවන් නම් මාත් උතුම් මාර්ගඵල ලබාගෙන මගේ ඥාති හිත මිත්‍රාදීන්ටත් මාර්ගඵල ලබා ගන්නට උපකාරවත් වෙන්න එය මම මගේ ඥාතීන්ට කරන ලොකුම උදව්. ඔබට පුළුවන් නම් ඔබත් මගඵලලාභියෙක් වෙලා ඔබගේ ඥාතීන්ටත් ඒ උතුම් මගඵල නිවන අවබෝධ කරගන්නට උදව් කරන්නට ඒක ඔබ කරන විශාල ඥාති සංග්‍රහයක්. ඒ ඥාතකානංච සංඝහෝ කියන ඒ උතුම් බුද්ධ වචනය ඔබ හරියටම ක්‍රියාවට නැංවීමක්. තාම මගඵලලාභියෝ නුණත් මේ අහන බණපදයක් හරිනේ මමත් මේ ඉතින් බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් ඉගෙන ගන්න දේවල් මේ කියලා දෙන්නේ. තාම මම මේ සියලු මගඵල නිවන ලබලා නැතත් මේ ඉගෙන ගන්න දෙයක් හරේ කියලා දෙන එකත් ඥාතීන්ට කරන සංග්‍රහයක් නේ. මොකද මා විශ්වාස කරනවා මේ ලෝකයේ මට නෑයෝ වෙච්ච නැති කෙනෙක් නෑ කියලා. සංසාරේ අපි කවුරුත් සමහර විට ඔය අපේ ගෙවල් වල පන්සල් වල ඉන්න සතා සීපාව පවා අපේ සසරේ නෑදෑයෝ වෙන්න පුළුවන්. සසරේ නෑදෑයෝ නොවුණු කෙනෙක් හොයාගන්න එක තමයි අමාරු. එච්චරට නෑදෑයෝ හම්බෙලා තියෙනවා. ඒ හින්දා ඉතින් සසර ගමනේ ඥාතීන්ට පවා මේ භවයේ විවිධ නම් වලින් රූප වලින් හැඩතල වලින් හමු වෙලා හිටියා. ඒගොල්ලොන්ටත් කරන්න පුළුවන් සංග්‍රහයනේ මේ ධර්මයෙන් සංග්‍රහ කිරීම. මේ වෙලාවෙත් මාය කරනවා. ඔබත් ඒක කරනවා. අපේ මේ අද දායකත්වය ගත්ත පින්වත් දායක දෙපළනේ ඒත්ොත් කළේ තමන්ගේ ඥාතීන්ට අසංග තෙන්නකෝන් මැතිතුමා චමිලා තෙන්නකෝන් මැතිනිය මම දන්නවා කොරෝනා වසංගතය නිසා ප්‍රංශය වෙනසිලා තියෙනවා. ප්‍රංශේ
ගරු අගමැතිතුමා පවා කොරෝනා වෛරසයෙන් පීඩා විඳිනවා. හරි හොඳ මිනිස්සෙක් නේ. හරි හොඳ මිනිස්සෙක්. මං එයා ගැන කියවනවා අන්තර්ජාලේ. එයා නිකන් කාමරයේ අස්සට වෙලා ඉඳලා නෙමෙයි. එයා පුළුවන් හැම තැනකටම ගිහිල්ලා මිනිස්සුන්ව මොටිවේට් කරන්න නේ. මිනිස්සු මේ වසංගතයෙන් පීඩා විඳින තත්ත්වය අඳුනගෙන යන්න පුළුවන් හැම සිටි එකකටම ගිහිල්ලා මිනිස්සු ඉන්න ලොකු මහල් නිවාස ගාවට ගිහිල්ලා බිම ඉඳන් අතවනනවා මේ මිනිස්සයා. එහෙම හොඳ කෙනෙක් ඒ ප්‍රංශේ නායකයා. එයා පවා කොරෝනා වසංගතයට ගොදුරු වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේ අපේ තින්නකෝන් පවුලේ මේ පින්වත් පිරිසට නෑදෑයෝ හිතවතුන් කවුරුත් එකතු කරලා අපේ 25 වෙනි විවාහ සමරුම කියලා මේ එහෙම සංග්‍රහ කරන්න බෑ. හැබැයි මේ සංග්‍රහය මං හිතන්නේ ඔබ දෙපළ ඔබේ ඥාතීන්ට කරපු ලොකු සංග්‍රහයක්. ඔබේ පුතා ඔය දරුවෝ 3 දෙනාත් මේ බණ අහන් ඉන්නව නම් ඒගොල්ලොන්ටත් ලොකුම තෑග්ග ලොකුම සංග්‍රහය. තමන්ගේ නෑදෑයෝ ඥාති මිත්‍රයෝ අඳුරගන්න කියන එකට. ඔය අනිත් අහන් ඉඳපු ඇත්තන්ටත් ලොකු සංග්‍රහයක් මේක. ඉතින් ඒ නිසා අද ධර්ම සංග්‍රහයක් තමයි ඥාතීන් වෙනුවෙන් අසංග මහත්මයාත් චමිලා නෝන මහත්මියත් සිද්ධ කළා. ඉතින් මං කරුණු දෙකක් කියන්න බැලුවට වෙලාවත් ගෙවිලා ගිහිල්ලා තියෙන නිසා එක කරුණකින් නිමා කරනවා. ආයෙත් හෙටත් ධර්මානුශාසනාවක් තිබෙනවා. ජපානයේ වේලාවෙන් රාත්‍රී 7ට ලංකාවේ වේලාවෙන් එතකොට හවස 3:30ට හවස මං හිතන්නේ 3:30ට හෝ 4:30ට මෙහි 7යි කියන්නේ පැය 3මාරක් ඉදිරියෙන් ඉන්නේ ජපානයේ ලංකාවට වඩා. එතකොට ඒ වෙලාවට අනිත් රටවල් වල වෙලාව හදාගන්න ජපානයේ වෙලාවෙන් Tamanගේ ෆෝන් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ලෝකයේ වෙලාව සටහන් කරන ඔරලෝසුවෙන් ජපානයේ වෙලාව රාත්‍රී 7ට හෙටත් ධර්මානුශාසනාවක් මේ ජපානයේ ජීවත් වෙන පිරිසකගේ අපේ ෆුජි පන්සලේ ප්‍රධාන කැපකරු දායක පවුලකගේ දායකත්වයෙන් සිද්ධ කරනවා. ඉතින් අද රැස් කරගත්ත සියලුම පින් කුසල් නේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව අනුමෝදනා කරමු. ලයනල් තෙන්නකෝන් පියාණන්ට රංජිත් මාන්නප්පෙරුම පියාණන් ඇතුළු කොට ඒ සියලු ඒ පවුල්වල මියගිය ඥාතීන්ට වගේම මේ බුද්ධ පුතුන් YouTube නාලිකාවෙන් බොහෝ දෙනෙක් මේ බණ පස්සේ අහනවා. ඒ ඇත්තන් නමින් මියගිය ඥාතීන්ට ඒ වගේම බුද්ධ පුතුන් මුහුණු පොතෙන් නේ බුද්ධ පුතුන් මුහුණු පොතෙන් මේ වෙලාවේ බණ අහපු ඔබේ නෑදෑයින්ට අපි මේ පින් අනුමෝදන් කරනවා. මං ඉල්ලා සිටිනවා බුද්ධ පුතුන් YouTube නාලිකාවටත් ඔබට ඔබේ යහළු මිත්‍රයින්ට අඳුන්වලා දෙන්න. ඕන තරම් මේ දේශනා ශ්‍රවණය කරන්ට ඔබට නැවත නැවතත් මේ දේශනා අහන්න අවස්ථාවක් හම්බෙනවා. YouTube එකේ බුද්ධ පුතුන් කියන පිටුවට ගියාම. ඉතින් අද බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ මේ ධර්ම දේශනාවනේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඔබ පිනක් රැස් කරගත්තා. කොහොමද පිනක් රැස් කරගන්නේ බණ අහනකොට? හිතේ තරහ නැති වුණා නම්, තෘෂ්ණාව නැතුව මේ වෙලාවේ හිටියනම්, ඉරිසියාව, ක්‍රෝධය, කුහකකම නැතුව මේ වෙලාවේ හිටියනම් හිත පිරිසිදු වෙන එක තමයි පින. පින් සිතුවිලි කියන්නේ ඔය අකුසල සිතුවිලි නැතිව කුසල සිතුවිලි ඇති කරගන්න එක. අලෝභ, අදෝස, අමෝහ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මේ දේශනාව ඇතුළේ එක වචනකින්වත් වෛරය වැපිරුවේ නැහැනේ. තණ්හාව, ක්‍රෝධය වැපිරුවේ නැහැනේ. එතකොට අන්න එහෙම පින් සිද්ධ වෙන්නේ. ඉතින් පින් සිද්ධ කරගත්තානේ. ගොඩාක් පින් සිද්ධ කරගත්තා. ඒ සියලු පින් කුසල් ඥාතීන්ට අත් වේවා. මේ වසංගතය නිසා ලෝකේ පුරාම මිය ගිය සියලු දෙනාට අත් වේවා. ඒ හැමෝම නිවන් දකිත්වා කියලා සාදු කියන්ට. ඒ වගේම දෙවිවරු පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඒ තෙන්නකෝන් මහත්මයාටත් නෝනා මහත්මියට ඒ යුග ජීවිතයේ 25 වන අවුරුද්ද ගෙවද්දි තව চিරාත් කාලයක් සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න ඒ දරුවෝ 3 දෙනාගේ අධ්‍යාපන කටයුතු ඉතාම හොඳට සිද්ධ කළා. ඒ දරුවෝ ලොකු මහත් කරගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. සුජීවත්ව සිටින මෑණින් වහන්සේලා දෙපළට වගේම බුද්ධ පුතුන් YouTube නාලිකාව සහ
බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබටත් ඔබ නමින් මියගිය සියලුම දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. කරදර බාධක දුර වේවා. සියලුම දෙවිවරු මේ පින්බෙලෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් අපේ පූජනීය කුරුළුනික වැවේ සුදම සායින් වහන්සේ, අපේ පූජි සුගත සෙනසුනේ සාමින් වහන්සේ, අපි වැඩ සිටින උන්වහන්සේ ඇතුළු කොට මහා සංඝරත්නයටත් ඔබටත් බුද්ධ පුතුන් ඔස්සේත් මහා සංඝරත්නයේ මේ දේශනාවට එකතු වෙලා ඉන්නවා අපි දකිනවා. උන්වහන්සේලා හැම දිනාටත් නිවන් දකින්න මේ භවයේ පුරාමත් සසරේ හොඳ සත්පුරුෂයෝ නෑදෑයෝ බවට පත් වෙන්න, කල්යාණ මිත්‍ර ඥාති පිරිසක් හමු වෙන්න මේ පින් කුසල් පාරමී වේවා. ඉක්මන් භවයකදී අප නමින් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් අපට නිර්වාණ අවබෝධයේ පිණසම මේ ගෞතම බුදු සසුනේම මේ පින් කුසල් පාරමිතා වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන් සරණයි.